ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ පින්බර දහවල් කාලෙත් ඔබ එකතු වන්නේ ඔබේ ජීවිතයට අසා දැනගත යුතු ඔබ ධනවත්ද ඔබ පොහොසත්ද කියා තීරණය කරගන්නට හැකි ශ්‍රද්ධාව ගැන කරුණු කාරණා දැනගනිමින් අපේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්න. ඇසූ දහම් කරුණු නැවත සිහිපත් කරගනිමින් නොඇසූ දහම් කරුණු අසා ධර්මයෙන් අපේ ජීවිතය පෝෂණය කරගන්නට සතියන්ත සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්නට අවසර දෙන්න. අද දවසේත් වැඩම කොට වදාළ පින ස්වාමින් වහන්සේට පාද වන්දනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උතුම් වූ දහවල් ධර්මදේශනය සඳහා තමන්ගේ දායකත්වය කරන්නේ 2021 ජනවාරි 26 වන දින මිය පරලොව ගිය ඩී.බී. ධර්මසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දයා සෝමසිංහ මෑණියන්, වත්සලා ධර්මසිරි, රන්සරා ධර්මසිරි, ශශිකලා ධර්මසිරි, තිලින ඔලගම, ප්‍රසාද් කුමාරසිංහ සහ යසස් පෙරේරා යන කල්යාණ මිත්‍ර දුරදරුවන් පිරිසකගේ සැදැහැබර දායකත්වයෙන් අද මේ උතුම් වූ ධර්මදේශනයේ ලෝකයට දායාද වන්නේ. අප කෙරේ අනුකම්පාවෙන්ම උතුම් වූ ධර්මදේශනය සඳහා වැඩම කොට වදාළ මහා සංඝරත්නයට පාද නමස්කාර පූර්වකව ආරාධනා කරමු. උතුම් වූ ධර්මදේශනය පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ සවස් කාලයේ අපි ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම කුණ්ඩලීය සූත්‍රය. කුණ්ඩලීය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අසනවා ප්‍රශ්න වගයක්. ඒ ප්‍රශ්නවලට ඒ අනුසස් ධර්මයෙන් ලැබෙන අනුසස් මතකොට ඒ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම තමයි මේ කුණ්ඩලීය සූත්‍රයේ සඳහන් වෙන්නේ. බුද්ධ ශාසනයක මූලිකම හරය අප දන්නවා මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලීම් වලින් නිදහස් වීම. ඒ කියන්නේ මේ සසර දුකින් නිදහස් කරවීම තමයි
බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ මූලික ඉලක්කය. එතකොට ඒකට කියනවා ඒ සසරින් නිදහස් වීමට කියනවා නිවන කියලා. එතකොට ඒ කාරණාව තව විද්‍යාවකින් හඳුන්වන්න පුළුවන් විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම කියන කරුණ. කුණ්ඩලීය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්. ඒ තමයි බවත් ගෞතමයාණෝ කුමන කරුණක් අනුසස් කොටගෙනද මේ බ්‍රහ්මචර්ය වාසයේ යෙදෙන්නේ? ඒ කියන්නේ මේ බ්‍රහ්මචර්ය වාසයේ ආනිසංසයේ අනුසස කුමක්ද කියලා ඇහුවා. කුමක්ද මේ බ්‍රහ්මචර්ය වාසයේ අනුසස්? මේකේ ඵලය මේකේ තියෙන ඇයි මෙහෙම ওই විදිහට ඉන්නේ? ඕකේ තේරුම මොකක්ද? කුමන දෙයක් බලාපොරොත්තු වෙන්ද මේ විදිහට වාසය කරන්නේ කියලා ඇහුවා. දැන් ඒක සරලව අපේ වචනෙන් තවත් කිව්වොත් එහෙම ඔය මහාන වෙලා ඔය පාත්‍රයක් කරගෙන ඔය දෙන දෙයක් කාලා ඔය විදිහට භාවනාවක් කරගෙන ඔය මේ මොකක්ද ඔයා ඉන්නේකේ තේරුම මොකක්ද ඔයාගේ බලාපොරොත්තුව? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඒක තමයි වැදගත් විදිහට කියනවා නම් මේ ශාසන බ්‍රහ්මචර්යය කුමක් අනුසස් කොටගෙනද ඔබ වහන්සේ දකිමින් වාසය කරන්නේ කියලා ඇහුවේ. එතකොට කුණ්ඩලීය බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ පිළිසුදු දෙනවා තථාගතයන් වහන්සේලා මෙන්න මේ කරුණ ආනිසංස කරගෙන තමයි මේ ශාසනයේ බ්‍රහ්මචර්යාවේ වාසය කරන්නේ. මේ ධර්මයේ යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් හැසිරෙන්න ඕන මෙන්න මේ දේ අනුසස් කරගෙන. මෙන්න මේ දේ තමයි යාගේ බලාපොරොත්තු විය යුත්තේ. ඒ කියන්නේ දැන් අපි තාම සරලව කිව්වොත් දැන් පොඩි කාලේ චූටි ළමයිට බලාපොරොත්තු වෙන ඉස්කෝලේ යනකොට කෙනෙක් කියන මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නී. එතකොට එයාගේ ඉගෙනීමේ බලාපොරොත්තු අන්න ඒ වගේ ඉලක්කයක් තියෙනවානේ. එතකොට මේ ශාසනයේ ඉලක්කය. එතකොට අන්න ඒ වගේ. එතකොට ඒකෙන් තේරෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයකින් ලැබෙන මූලික ඉලක්කය කුමක්ද කියලා. එතකොට තථාගතයන් වහන්සේ නමකගේ ධර්මයේ යම් කිසි කෙනෙක් හැසිරෙනවා කියන්නේ මෙන්න මේ ඉලක්ක මුල් කරගෙන. ඒ කියන්නේ ඔහු යම් සීලයක වේවා යම් පුණ්‍ය ධර්මයක් කරනවා වේවා එතකොට යම් බණ භාවනාවක් කරනවා වේවා යම් කුසලයක යම් සමාදානයක් වෙනවා වේවා ආමිසයෙන් වේවා ප්‍රතිපත්තියෙන් වේවා යම් හැසිරීමක් වේවා එතකොට ඔහුගේ ඉලක්කයේ තියෙන්න ඕන මෙන්න මේ කරුණ කියන එකයි. ඒ මොකද්ද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලීය තථාගතයන් වහන්සේ විද්‍යා විමුක්ති ඵලය ආනිසංස කොටගෙන තමයි මේ ශාසනයේ වාසය කරන්නේ. ඔන්න ශ්‍රාවකයෝගේ ඉලක්කය විය යුත්තේ කුමක්ද? විද්‍යාවත් විමුක්තියත් ආනිසංස වීම කරගෙන තමයි ඒ තමයි ඉලක්කය විය යුත්තේ. ඒතර දැන් අද කාලේ වගේ දැන් අද සීලයක් සමාදන් වෙන්න ළමයි හම්බෙන්න සමහරු. ඒතර ඒක නෙමෙයි සීලයක තියෙන සීලයක් සමාදන් වීමෙන් බලාපොරොත්තු වන්නා වූ සැබෑම ඉලක්කය. එතකොට ළමයි ඉස්කෝලේ දාගන්න ගෙදර භූත කේස් තියෙනවා නම් ඒව වලකින්න කියලා තමයි පිරිත් කියන්නේ. සමහර දැන් භූතය ඉන්නවා නම් ඉදී යනවා නම් යයි. අපි කරන්න ඕනේ පිරිත අපිට ආනිසංසය ලැබෙන වීම පිණිස ධර්මාබෝධය ඉලක්ක කරගෙනයි පිරිතක් සජ්ජායනා කරනවා නම් හරි. ඊට පස්සේ යම් දානයක් මානයක් දෙනවා නම් හරි. ඒක ඉලක්කය විය යුත්තේ. ඒකයි ශ්‍රාවකයන්වහන්සේ දේශනා කළේ යම් පිනක් කළත්
ඒ පින කරන්න කිව්වේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද යම් දානයක් හරි යම් දෙයක් දෙනවා නම් චිත්තාලංකාරයේ පිණිස. ඒකට අපිට අපේ ජීවිතවල අපි බලපුවාම අපිට චිත්තාලංකාරයේ කතාවක් නෙමෙයිනේ මතක් වෙන්නේ. එක්කෝ හොඳ නෝනෙක් හම්බෙන්න කියලා ශ්‍රවණලිසය වඳිනවා, සමහරු ගිහිල්ලා බබා හම්බෙන්න කියලා වඳිනවා. එතකොට එහෙම නෙමෙයි ඒක කරන්න ඕන. මූලික ඉලක්කයේ තුල සිටීමිනුයි ඒක නා සාමාන්‍ය ලෞකික ඉලක්ක කරා තේපින යොදවිය යුත්තේ. මූලික ඉලක්කයේ විය යුත්තේ අර ලෞකික දේ නොවේ. ඒතර මූලික ඉලක්කයේ ලෞකික දේ කොටගෙන ලෝකෝත්තර ඉලක්කයේ දෙවෙනි තැනට දාලා ඔහු ඒ පින කළොත් ඔහුගේ පිනේ මහත්ඵල මහානිසංස බව අඩුයි. මූලික ඉලක්කයේ විය යුත්තේ අර ලෝකෝත්තර උතුම් ඉලක්කයයි. මොකද්ද? තව වචන වලින් කියවොත් අපි විවිධ වචන වලින් හඳුන්වන අද වචනයක කියන එක විද්‍යා විමුක්තියයි. විද්‍යා විමුක්ති ඵලයයි. නැත්නම් අපි ඒකට කියනවා සසර දුකින් නිදහස් වීමයි. ධර්ම අවබෝධය, චතුරාර්ය සත්‍යයි, නිවනයි. ඔය ඔක්කොම අන්න ඒව තමයි ඉලක්කය. මේ විද්‍යා විමුක්තියට කියන ස්තව සමාන විදිහට හැඳින්වුවොත් තේරුම් යන විදිහට කෙනෙකුට කියලා දෙන්නේ. ඒතකොට විද්‍යාව කියලා කියන්නේ දැන් අපි දන්නවා දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගත්තනේ පරිණාමවාදය කියයි. ඊට පස්සේ ඔය එක ජාන ගැන කියයි. ඔය මොනවා හරි ඉගෙනගත ගණන් කියයි. ඒවනේ දැන් විද්‍යාව කියලා හඳුන්වන්නේ. එතකොට ඒ විද්‍යාවක් නෙමෙයි මේ කතා කරන්නේ. බුද්ධ ශාසනයේ තිබෙන විද්‍යාවට කියනවා ත්‍රිවිද්‍යා කියලා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත, ආසවක්කය කියන ඔය ඥාන තුනට කියන ත්‍රිවිද්‍යාවන් කියලා. එතකොට ආසවක්කය කියලා කියන්නේ සියලු ආශ්‍රවයන් සියලු කෙලෙසුන් දුරු කිරීම තමයි අන්‍ය විද්‍යාවේ ආනිසංසය. විද්‍යාව කියලා කියන්නේ. පුබ්බේ නිවාසානුස්සතිය කියලා කියන්නේ පුබ්බේ කියලා කියන වචනේ සිංහල තේරුම පෙර. නිවාසය කියලා කියන්නේ හිටපු තැන. ඒතර පුබ්බේ නිවාස කියලා කියන්නේ පෙර හිටපු තැන දැකීමේ ඥානෙ. ඊට පස්සේ චුතූපපාත කියලා කියන්නේ චුත කියලා කියන්නේ අපි කියන්නේ චුත වෙනවා කියලා මැරෙනවා. චුති උපත චුතූපපාත මැරිලා ඉපදෙන තැන ඊළඟට දැකීමේ ඥානය. එතකොට ඒ තමයි දැන් අපි සමහර වෙලාවට ඒ ඥානය ඇති කරගත්තාම කියන්නේ අසවලා දිව්‍ය ලෝකෙ ගියා. අසවලා බ්‍රහ්ම ලෝකෙ ගියා. අසවලා නිරේ ගියා. අපි ධන පොතේ අපි සූත්‍රවල අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ හිම මහා ලොකු තැනක් ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති කරගත්ත කියලා එයා නිකන් අමුතු විදිහට උස්සලා තිබ්බ විදිහක්. ඊට පස්සේ චුතුපපාතේ ඥානය ඇති කරගත්ත කියලා එයාට මහා සීමිත තැන. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ එහෙම මහා ලොකු අගය කළා. මහා ලෙස අගය කිරීමක් ඇත්තට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිව්වොත් හම්බෙලා නැහැ. මොකද ශාස්ත්‍රඥ වහන්සේ අගය කළේ අර කෙලෙස් පරිනිර්වාණය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි අසවල් ගමේ අසවල් කෙනා කොහෙද ඉපදුනේ? අසවල් ගමේ අසවල් කෙනා මේ ගමේ හිටියා මෙහෙම නමින් කෙනෙක්. එයා කොහෙද ඉපදුනේ කියලා ওই විදිහට අහගෙන 4-5 දෙනෙක් ওই විදිහට බොහෝ පිරිසක් ගැන අහගෙන යනකොට භාගතුන් වහන්සේම ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ තථාගතයන් වහන්සේ වෙහෙස කරවන්න එපා. මේක නෙමෙයි මේ ශාසනයේ හරය. මේ ශාසනයේ හරය මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමයි. එතකොට මේ තැන් වලින් මේ වගේ විවිධ අවස්ථාවල් අපිට සූත්‍රය තුල කියවන්න අසන්න හම්බෙනවා.
දැන්නේ සමහරු අය මෙලෝ ඥානයක් නැතුව යකෙක්ගෙන් හරි භූතයෙක්ගෙන් හරි ඔය තැන් තැන් වල අහුමුළු වල රිංගලා ඔය එක එක වහන්නේ. අරයා මෙහෙ ගියාද මෙයා මෙහෙ ගියාද. දැන් චුතුපමාත ඥාණයෙන් බලලා කියනවා නම් හරි කමක් නැහැ. ඊට පස්සේ දැන් ඒ තැන් වල එහෙම කියන්න කිව්වොත් දැන් සමහරු යනවා. ඔය මලගම් කියවනවා ගගා ඔය තියෙන එක එක මහා මේ අහුමුළු වල රිංගන තැන්. එතකොට ඊට පස්සේ ඉතින් අනේ කියනවා සීයා පෙරේතියෙක් වුණා. අම්ම යකින්නියක් වුණා. ඊට පස්සේ සමහරවිට මේ හොඳට සීලයක් දහමක් රැකගෙන හිටියා මෙන්න කියනවා නිරේ ගිහිල්ලාලු. එතකොට දේශනාව තුල තිබෙනවා විවිධ අවස්ථාවල. නමුත් අද කාලේ පුද්ගලයෙකුට ඒ වගේ දෙයක් අහන්න හම්බුනහම අද මිනිස්යාගේ ඥානය ගොඩාක් වැඩිනේ. ඒතර ඥානය වැඩි මිනිසුන්ට ඔන්න ඒ කිඳුකට අහන්න හම්බ වෙනවා මෙන්න සිල්වත්ව හිටියා මෙන්න මේ මිනිසයා ඔන්න කියනවා කොහෙරි අහමුලුවක රිංගලා අහගන්නවා එයා කියන ඔන්න අන්න පෙරේතෙක් වෙලා කියලා කියනවා දැන් ඊට පස්සේ අර මහා නියපොත්තේ ඉඳන් ඥාන සම්භාරයේ තිබිච්ච කෙනාට අහුවට පස්සේ එයා සැක කරනවා එහෙනම් මේක බොරුවක් නේ මේ මිනිස්සු ඉන්නකන් ධර්මයේ සරුණ අපි දැක්කනේ එතකොට මේ මිනිහටත් මෙහෙම වුණාද කියලා අද අන්න ඒ වගේ දැන් සමහර ලාවට ඒ වගේ අවස්ථාවන් වෙනවා. එතකොට ඒ අහුමුළු වල ඉන්න අය කියන්නේත් මේ චුතුපපාත ඥානයට සමවැදිලවත් පුබ්බේ නිවද්‍ය හතරවෙනි ධ්‍යානයට ගිහිල්ලා නෙමෙයිනේ. ඒකයි ඔය අහුමුළු වල රිංගන එකේ බරපතලකම. අනුන්ගේ මුළු වල රිංගන්නේ නැතුව තමන් හිත දියුණු කරලා තමන් බලපංකෝ ඉවරයිනේ එතකොට. ඒතර ඒකනේ පුද්ගලයෝ කළ යුතු සැබෑ දේ. අනුගෙන් හිඟා කනවට වඩා. එතකොට එහෙම තේරුම් ගන්න තරම් අද ඒකයි අද ගොඩක් මිනිස්සුන්ගේ නියපොත්තේ ඉඳම මොලේ තියෙන අයගේ ස්වභාවය ඒක. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? එයා යන්නෙම ඊට පස්සේ ඒ පිටිපස්සෙමයි. බත් කන්න අහන්නෙත් කොහේ හරි අහමුල්ලක රිංගලා කොහොමද කය යුත්තේ? ඉස්සෙල්ලා අනා ගන්න ඕනේ මොකද්ද? ඊට පස්සේ කොයි පැත්තටද බත් ටික කන්න ඕන? ඊට පස්සේ පිගානේ කොයි පැත්තෙන්ද පටන් ගන්න ඕන මේ නිකන් හරි ලාමක තොන්දෝල් මොන්ටිසෝරි නිකන් කියන්න වචන නැහැ ඒකට. ඒකට ආන්නේ වගේ හැම දෙයක්ම ඒ ඔය අහමුළු වල රිංගල හඬ තමයි යන්නේ. ඒකට ඒකයි අද පුද්ගලයාගේ තියෙන මේ භාමදුරුවන්ටත් වෙන දේ ගිහියන්ටත් වෙන දේ මේ කියන්නේ. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ශාසුන්හන්සේ දේශනා කරලා තිබි හිතේට හිත දියුණු හරි තමන්ට හිතක් දියුණු කරගන්න බෑ තමන්ට එහෙනම් කට වහගෙන ඉන්න ඕනේ. අමුළු වලින් ගන්න නැතුව. පුළුවන් වතක් පිළිවෙතක් කරාගෙන බණ භාවනා පුළුවන් විදිහට කියාගෙන ඉන්න ඕනේ. අනුන් ඉපදිච්ච තැන් හොයන්න නෙමෙයි යන්න ඕනේ. යකඩියෝ තමන් මැරිලා තමන් යන තැනට තමන් හදා ගන්න ඕනේ. ඒකයි මොලේ තියෙන මිනිස්සෙක් කරන්නේ. ඒ මිනිහා මලයි මිනිහා ගියා. ඒකේ ආරංගයයි. තමන්ගේ විද්‍යා විමුක්තිය තමයි තමන් ආනිසංස කරගන්න ඕනේ. ඒක තමයි ශ්‍රාවකත්වය කියන්නේ. ඒ ශ්‍රාවක අභිමානී නැතුව හැම දෙයකම ගියොත් ඉතින් එයාට ඉතින් අවසානයේ ඉතින් වෙන දේ ඉතින් පව් කියන්න තමයි වෙන්නේ. එතකොට ඔහුගේ බැහැර වෙනවා තනිකරම නිර්මල බුද්ධ වචනය තුල තිබෙන කරුණ ඔහු බැහැර වෙනවා. වෙන විවිධ මති මතාන්තර කීකේන්දී අරයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා. සමහර ඒ මැරිච් එකන අපි හිතන්නකො හොඳ ගුණයක් වඩලා දෙවියෙක් වෙලා හිපදලා ඉන්නවනම් එයා ඊට පස්සේ ඉෂ්ට දේවතාවෙක් විදිහට උපකාරයක් කරන්න බල එයත් අහක බලාගෙන යනවා යන්නේ. ඒකට ඒ වගේ ඔය ස්වභාවයන් අද තියෙනවා ලෝකේ. ඒක නුවණ කල්පනා කරන්න ඕනේ. ශ්‍රාවකයාගේ මූලික ඉලක්කය අන්න මේ සතගතයන් වහන්සේ දේශනා කරන විද්‍යා විමුක්ති ඵලයයි. ඒතර විද්‍යාව කිව්වේ අර ත්‍රිවිද්‍යාව. විමුක්ති කියලා කිව්වේ නිදහස් වීම කියන එක. එතකොට හිතෙන් අපි තුල තියෙනවා අපේ රාගය, ද්වේෂය, මෝහය කියන කරුණු. හිතින් ඔය අකුසල් ඔක්කොම එකතු කරොත් එතකොට ඒ කරුණු වලදී ද්වේෂයෙන් සිත නිදහස් වුණාම දේශයට අපි විරුද්ධ වචනේ මොකද්ද ධර්මයේ එකට කියන මෛත්‍රී කියලානේ. එතකොට ද්වේෂයෙන්
ඒ සිත නිදහස්. එතකොට මේ නිදහස් කියලා කියන්නේ එයාගේ හිත නිදහස් වුණාම දැන් මොකද්ද මෛත්‍රියනේ. එතකොට ද්වේෂයෙන් නිදහස් වෙච්ච හිතේ මෛත්‍රිය යන්නේ ඒකට කියන මෛත්‍රී චේතෝ විමුක්තිය. කරුණා චේතෝ විමුක්තිය. ඔය අහලා තියෙන මේ විදිහට. මුදිතා චේතෝ විමුක්තිය යන්නේ විමුක්තිය. ඒතර මුදිතා චේතෝ විමුක්තිය කියලා කියන්නේ ඒ සිත තුළ මුදිතා චේතෝ විමුක්තියෙන් වාසය කරන නම් අන්න ඒ කෙනාගේ මොකද්ද? ඊර්ෂ්‍යාව කියන කරුණ නැහැ. කරුණා චේතෝ විමුක්තිය නම් ඔහු දයානුකම්පී හිංසාව නැහැ. ඊට පස්සේ මෙත්තා චේතෝ විමුක්තිය නම් එයාගේ මෛත්‍රිය එයාගේ ද්වේෂය නැහැ. විමුක්තිය කියන වචන තියෙන මේක නිදහස් වීම කියන එක. එතකොට අන්නේ කරුණු තමයි ආනිසංසයේ විය යුත්තේ ශ්‍රාවකයාගේ. මොකද්ද? විද්‍යාවත් විමුක්තියත්. ඒකට කියන විද්‍යා විමුක්ති ඵල සම්පූර්ණ කරගන්නවා කියලා. ඊට පස්සේ මේ කුණ්ඩලීය බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙනම් ඔය විද්‍යා විමුක්ති ඵල යම් කෙනෙක් සාක්ෂාත් කරගන්න ආස නම් කුමක් භාවිතා කිරීමෙන් කුමක් බහුල කිරීමෙන් මොන දෙයක් ප්‍රගුණ කිරීමෙන්ද ඔය විද්‍යා විමුක්ති ඵල වලට ලං වෙන්න පුළුවන් කියලා ඇහුවා. සම්පූර්ණ වෙන්නේ කියලා ඇහුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න දේශනා කරන කුණ්ඩලීය බ්‍රාහ්මණයට ඒ තමයි සප්ත බොජ්ජංගයන් භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් තමයි විද්‍යා විමුක්ති සම්පූර්ණ වන්නේ කියලා. එතකොට අර අපි කලින් කතා කරපු විද්‍යා විමුක්ති කියන කරුණ සම්පූර්ණ වෙන්න නම් ඒ සාක්ෂාත් කරගන්න නම් කෙනෙක් මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ කරගන්න ඕන. මොකද සප්ත බොජ්ජංග. බොජ්ජංග සප්ත කියන වචනේ තේරුම අහලා දන්නවනේ. ඒක කියන්නේ 7 කියන එක පාලියෙන්. බොජ්ජංග කියලා කියන්නේ බෝධි කියලා කියන වචනේ තේරුම තමයි අවබෝධය. අංග කියලා කියන්නේ බොජ්ජංග කියන්නේ අංග කියලා කියන්නේ කාරණා. ඒත් බෝධි කිව්වේ මොකද්ද? අවබෝධය. අංග කිව්වේ කාරණා කියන එක. එතකොට බොජ්ජංග කියන වචනේ තේරුමයි අවබෝධයේ පිනිස උපකාර වන කාරණා. කීයද? 7යි. ඒ නිසා කියන සප්ත බොජ්ජංග. මොන තේරුම? එතකොට ඒ තමයි නිවන් අවබෝධයේ පිණිස උපකාර වන කාරණා 7 මොකද්ද? ඒ තමයි සති සම්බොජ්ජංගය. සිහිය නැමැති බෝධි අංගය. ධම්ම විචය නුවණින් විමසීම නම් වූ ධම්ම විචය කිව්වේ. සති ධම්ම විචය විරිය වීරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. ඔන්න 7. එතකොට හේදී සතිය කියලා කියන්නේ සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ සිහියට. ඒ සිහිය කියලා කියන්නේ දැන් මේ අර සාමාන්‍ය මේ කෝපයක් වැටෙන්නේ තුවල්ලන් යන එක ඊට පස්සේ බඩුවක් මේ තිබිච්ච තැන මතක තියෙන එක ඒ වගේ සිහියක් නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන සාමාන්‍ය සිහිය. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒ හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද ඒ ශ්‍රාවකයා අකුසල් නිරුද්ධ කරන සිතින් යුතුව නිවනට නැඹුරු වූ ඒකට කියන වොස්සග්ග පරිණාම නිවනට නැඹුරු වූ සිතින් යුතුව සති සම්බොජ්ජංගේ වඩයි. විවේක නිස්සිතං විරාග නිස්සිතං වොස්සග්ග පරිණාම සති සම්බොජ්ජංගම් භාවීති. ওই විදිහට තමයි දේශනාව තුළ තියෙන්නේ. ඒතල විවේක නිස්සිතං කියලා කියන්නේ මේ විවේකය. මේ විවේකය කියලා කියන්නේ කාලබුදිය ගන්න එකක් නෙමෙයි. විවේකය කියලා කියන්නේ එතනදී පුද්ගලයාගේ සිතේ ඇතිවන මෙතනදී මේ විවේකය කියලා කියන්නේ හොඳ ධ්‍යාන මට්ටමක්. සමාධිත් නෙමෙයි. ධ්‍යාන මට්ටමක් තුළ තියෙන විවේක නිස්සිතං. කාය චිත්ත කියන ඒ විවේක මුල් කරගනිමින්
ඒතර ධ්‍යාන මට්ටමක් තුල තිබෙන එකක්. මේ විවේක නිසිතං කියලා මේ බොජ්ජංග අනුසාරය දේශනා කරනකොට භාගතුන් විස්තර කරන්නේ. විවේක නිසිතං විරාග. විරාග කියලා කියන්නේ නොයල්ම. නොයලීමෙන් යුක්තව විවේක නිසිතං විරාග නිසිතං වොස්සග්ග පරිණාමං. එතකොට ඔහුගේ ඉලක්කය වෙන්න ඕන වොස්සග්ගය. වොස්සග්ගය කියන වචනේ තේරුම තමයි නිවන කියන එක. නිවනට මුල් වූ කියන එක. දැන් සමහරවිට දැන් අපේ හිතේ යම් කිසි කෙනෙක්ගේ හොඳට ධ්‍යාන මට්ටමකට හොඳට දියුණුවාට පස්සේ ඔහු එක එක දේවල් වලට ඔහු හිත වෙන් කරනවානේ. දැන් සමහරුන්ට ආසයි පෙරවිසු ජීවිත බලන්න, සමහර චුතූපපාත, දිවැස, ඊට පස්සේ ඊර්ධි. ඒ කතා මොකුත් බෑ. එයාගේ ඉලක්කය තියෙන්න උනේ ඒ මොකක්ද? නිවන මුල් කරගෙන. එතන නිවනයි සම්පූර්ණම ඉලක්කය වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට මුල් කර ගනිමින් විවේක නිසිතං විවේකයේ අසුරු කරමින් විරාගය නොයල්මින් වොස්සග්ග පරිණාමං නිවනට නැඹුරු වෙමින් අන්න යා මොකද කරන්නේ? ඒ උතුමන් වහන්සේ සති සම්බොජ්ජංග වැඩ තව සිහිය වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය කියන කරුණ. සතිය කියලා මේ කියන්නේ මෙතන. ඒ කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඒ කාරණා. දැන් මෙතන සතිය කියලා කියන්නේ සම්පූර්ණයෙන් මෙතනදී විමසීමක් තියෙන ඇත්තටම අනිත්‍ය, දුක්ඛ අනාත්මය කියන. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ පංච උපාදානස්කන්ධේ එහෙම නැත්නම් මේ ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම විදර්ශනාවක් මෙතන කතා කරන්නේ. සිහිය සති සම්බොජ්ජංගය කියන කරුණේදී. අන්නේ සිහියෙන් මේ උතුමන් වහන්සේ යුක්ත වෙන්න ඕනේ. විද්‍යා විමුක්තිය කරා යන්න ආස කෙනෙක්. ඊට පස්සේ ධම්මවිචය. ධම්මවිචය කියලා කියන්නේ නෝනින් විමසන දේවල්. ධර්මයන්, කාරණාවන්. දැන් නෝනින් විමසනවනේ අපි එක එක දේවලුත් එක විකාර බහූත විමසන එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් අර වගේ දැන් මැරලි ඉපදුනේ කොහෙද, කෑවේ මොනවද, ඒව නෙමෙයි හිතන්න ඕන. මේ ධම්මවිචය කියලා කියන්නේ තනිකරම තියෙන්නේ අපි ගත්තොත් මෙතන සම්පූර්ණ මේ බොජ්ජංග ධර්මයන් තුල තිබෙන විදර්ශනාවක් එක්ක යන කතාවක්. එතකොට ඔහු ධර්මයේ විචය කියලා විමසන්නේ මොකක්ද? නූනින් විමසන්නේ ඇසෙහි යථා ස්වභාවයයි. ඇස, කන, නාසය, දිව, කය, මනස. ඔය හයට කියන මොනවද? ආයතන හයේ යථා ස්වභාවය තමයි ඔහු මේ විදර්ශනා කරන්නේ තව තව. නැත්නම් අපි දේශනාව තුළ තව විදිහින් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ යථා ස්වභාවය තමයි අන්න විමසන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. එතකොට ඒ විමසීම තුල තමයි දැන් මේ වගේ මට්ටමක් කියලා කියන්නේ මේ බොජ්ජංග ධර්ම අනුසාර විමසනවා කියන්නේ මේ සෝවාන් භූමියට පත්වල අවසන් මේ ශ්‍රාවක මට්ටමක් මේ. සකදාගාමි අනාගාමි වගේ මට්ටමක්. මේ ධර්මයේ තුල අවසාන මේ ටික තියෙන්නේ මේ. ඒතනදිත් කළ යුතු දේ. නිවනට නැඹුරු වෙමින් විරාගයෙන් යුක්තව මේ කියන කරුණ ධම්මවිචය විමසනවා කියන්නේ. මේ සරල කාරණාව නෙමෙයි මෙතනදී අපි මේ සරලව කතා කරාට. ඊට පස්සේ වීරිය. විරිය සම්බොජ්ජංගය. සති, ධම්මවිචය, විරිය. එතකොට මේ වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණයත් කුසල් දියුණුවත්. ඒ සඳහාත් වීරිය ඕනේ. සතර සම්‍යක්ප්‍රධාන වීරිය. ඊට පස්සේ විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට ප්‍රීතිය කියලා කියන්නේ එතනන්න ඒ සමාධියක් එක්ක, ඒ ධානයක් එක්ක, ඒ නොයල්මක් එක්ක ඇතිවන්නා වූ ප්‍රීතිය. මෙතන නිරාමිස එකක්. තනිකර කතා සාමිස නෙමෙයි. නිරාමිස සැප වේදනා ගැන කතා කරන්නේ නෙමෙයි. ඊට පස්සේ ප්‍රීතිය, ඊට පස්සේ පස්සද්ධිය, කය මනසේ සැහැල්ලුව, ඊට පස්සේ සමාධිය, ඊට පස්සේ උපේක්ෂාවක වාසයක්. එතකොට මේ උපේක්ෂාව කියලා කියන තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ඉක්මවා ගිය මේ උපේක්ෂාව. සම්මා උපේක්ෂාව. ඒකයි මේක සරල කරුණක් නෙමෙයි කිව්වේ බොජ්ජංග ධර්මයන්ගේ. ඒතකොට මේ විදිහට බොජ්ජංග ධර්ම ගැන කතා කරන්න තියෙනවා.
ඒ බොජ්ජංග ධර්ම පරිපූර්ණ වීම තමයි මේ ශ්‍රාසුනහ දේශනා කරන්නේ විද්‍යා විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා කියලා කියන්නේ කියලා. එතකොට විද්‍යා විමුක්ති ඵලය සාක්ෂාත් කරන්න බොජ්ජංග ධර්ම 7 සම්පූර්ණ කළ යුතු වැඩි යුතුයි. බොජ්ජංග ධර්ම 7 වැඩනවා කියන්නේ විද්‍යා විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා කියන කරුණයි. ඊට පස්සේ අහනවා දැන් ඇහුවේ විද්‍යා විමුක්ති ඵලය සාක්ෂාත් කරන්න කොමක්ද උපකාර වෙන්නේ? ඒ තමයි බොජ්ජංග ධර්ම 7. ඊට පස්සේ අහනවා කුණ්ඩලීය බ්‍රාහ්මණය බොජ්ජංග ධර්ම 7 කවර ධර්මයක් භාවිතා කිරීමෙන්ද බහුල කිරීමෙන්ද ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සප්ත බොජ්ජංගයන් සම්පූර්ණ වන්නේ? හරි ලස්සන කාරණාවක් දේශනා කරන කුණ්ඩලීය සතර සතිපට්ඨානය භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් සප්ත බොජ්ජංග සම්පූර්ණ වන්නේය. ඔන්න කුමක්ද සතර සතිපට්ඨානය? ඒතර සතර සතිපට්ඨානයේ හැසිරීමෙන් තමයි ඒ උතුමන් වහන්සේ නමගේ බොජ්ජංග ධර්මයෙන් ඒකයි දැන් බොජ්ජංග ධර්ම පරිපූර්ණ වෙන්නේ සතර සතිපට්ඨාන. දැන් සති සම්බොජ්ජංගෙම ඉස්සෙල්ලා දැන් මේකයි. ඒකයි සතියට සතර සතිපට්ඨාන කියලා කිව්ව ඔබට මතක ඇති. ඒ සිහිය කියන කරුණ. ඒ සතර සතිපට්ඨානය කියන්නේ සති කියලා කියන්නේ සිහිය කියන එක. ප ဋ ාණ කියන වචනේ තේරුම තමයි පිහිටවනවා කියන එක. ඒතකොට සති ප ဋ ාණ කියන්නේ සිහිය පිහිට වෙන සතර සතිපට්ඨාන. සිහිය පිහිට විය යුතු කරුණු 4. මොකක්ද? කායානුපස්සන. ඒකට කියනවා අනුපස්සනා කියලා කියන්නේ අනුව බලනවා කියන එක. ඒතර කායානුපස්සනා කියන වචනේ තේරුම තමයි කයෙහි යථා ස්වභාවය අවබෝධ වන පරිදි යන්න බලනවා. අනුව බලනවා කියන්නේ කිව්වේ මොකක් අනුවද බලන්නේ? කයේ යථා ස්වභාවය අවබෝධ වන පරිදි. ඒතර ඒ කොටසට කියනවා කායානුපස්සනාව. වේදනානුපස්සන. එතකොට කුමක යථා ස්වභාවය අවබෝධ වන පරිදි අනුව බලන්නේ? විඳීමේ යථා ස්වභාවය. එතකොට ඒකට කියනවා වේදනානුපස්සන. චිත්තානුපස්සන. එතකොට කුමක් අනුවද බලන්නේ? කුමක යථා ස්වභාවය අවබෝධ වන පරිදිද? සිතෙහි, සිතුවිලි, චිත්තෙහි. ධම්මානුපස්සන. ධර්මයන් එකිනෙක කරුණු වල යථා ස්වභාවය අවබෝධ වන පරිදි. එතකොට කායානුපස්සනාව කිව්වේ මොකද්ද? කයෙහි යථා ස්වභාවය අවබෝධ වන පරිදි යන්න විමසනවා, අනුව බලනවා. එතකොට කයේ යථා ස්වභාවය කියන වචනේ තව සරලව කරොත් කයේ තියෙන ඇත්ත කියන කරුණ. විදීමේ තියෙන ඇත්ත. සිතුවිලි තියෙන වල ඇත්ත ස්වභාවය. දෙක දැන් මේ සරලවම කියන්නේ ඒකයි. එතකොට කයේ යථා ස්වභාවය කියලා කියන්නේ කයේ තියෙන සැබෑ යථාර්ථය, සැබෑ සත්‍ය. අනුව බලන්න තිබෙන කාරණාවන් අන්න ආනාපාන සතිය. කායනුපස්සනාවට නැති භාවනා. ඊට පස්සේ සති සම්පජන්‍ය ඉරියාපතය. ඒතර ආනාපාන සතිය කියනකොට ඔබ කවුරුත් දන්නවනේ ආස්වාස ප්‍රස්වාස ගැන අන්න සිහිය පිහිටවන එක. ඒතර සති සම්පජන්‍ය කියලා කියන්නේ මේ ඉරියව් වල ඊට පස්සේ අපි කන බොන දේවල් මේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරනකොට ඒ හැම දෙයක් ගැනම සිහිය පිහිටවන එක. ඊට පස්සේ ඉරියාපත කියලා කියන්නේ මූලික ඉරියව් 4හි සිහිය පිහිටවනවා. ඉරියාපත. ඊළඟට අසුභය. දැන් අර තියෙන කේස්ලොම් නිය දත් සම මස්නහර ඇට දෙතිස් ගුණ පේශී කරන්නේ. එතකොට අසුභය. කායනුපස්සනාවට අයිති භාවනාවක්. එතකොට කය යථා ස්වභාවය තමයි යන්නේ ප්‍රකට වන්නේ. ඊට පස්සේ මොකද්ද? ධාතු මනසිකාරය. ධාතු කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියලා විදිහට අහලා ඇතිනේ. පඨවි කිව්වේ පොළොවට පස් වෙලා යන දේවල් මොනවද කියලා මේ ශරීරය යන්නේ නුවණින් විමසනවා.
දී වෙලා යන වැగిරලා යන ස්වභාවයතු දේවල් මොනවද මේ ශරීරය කියලා අන්න එයා විමසනවා. ඊට පස්සේ තේජෝ කොටස් උණුසුම් ස්වභාවයතු දේවල් මොනවද මේ ශරීරය කියලා අන්න විමසනවා. ඊට පස්සේ වායෝ කොටස් වාසය කොටස් මේ ශරීරය මොනවද කියලා අන්න විමසනවා. එතකොට ඒ කරුණු තියෙන අන්න ඒවට කියන ධාතු මනසිකාරය. කායනුපස්සනාවේදී කාරණා. දැන් ඒ කරුණු හරි ලස්සනට විග්‍රහ කරනවා මොනවද පඨවි ධාතු මේ ශරීරද. දැන් මහාතිපදම සූත්‍රෙම දේශනා කරනවා. ඊට පස්සේ නවසීවතකය. නවසීවතක කියලා කියන වචනේ තේරුම තමයි මලමිනිය කියන එක. සීවතිකය. නවසීවත කියලා කියන්නේ නව ආකාරෝ. ඒ කියන්නේ මලකුණක් දැන් මේ මොහොතේ මැරිච්ච කෙනෙක් ගේ දේහයක් පොළවට පස් වෙලා යනකම්ම ඒ කරුණේ දැන් මැරුණ තැන ඉඳන් පොළවට පස් වෙලා යනකම්ම තියෙන අවස්ථාවන් වලදී කරුණු 9කට බෙදනවා. ඒකයි නව ආකාරයකට බලනවා. නව සීවතික කියලා කියන්නේ. එතකොට නව සීවතිකේ මුලින්ම ඔන්න දේශනා කරන උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතං සෝයිම මේව කායං උපසංහරති. අයම්පි මේ විදිහට මගේ කයත් මේ විදිහට වෙනවනේ කියලා කියන්නේ උද්දුමාතකම් කියලා කියන්නේ ඉදිමිලා. දැන් මිනියක් දැන් මිනිසෙක් මරනට පස්සේ මිනිහ ටික වෙලා කියනවා ඉදිමිලා පිම්බිලා එනවනේ. උද්දුමාතකම් විනීලකම් විපුබ්බක ජාතං සෝයිම මේව කායං උපසංහරති. මේ මලමිනිය වගේම තමයි මේ මගේ කයත් වෙන්නේ කියලා අන්න ගලපලා බලනවා. අනුව බලනවා කිව්වේ ඒකයි. එතකොට අනේ නිල් පාට වෙනවා. ඉදිමිලා නිල් පාට වෙනවා. ඉතින් මූලික අවස්ථාව. මේ විදිහට ඔහු ගලපලා මේකටත් මෙහෙම වෙන්නේ කියලා. දැන් බලන්න ඔබ දකින්න ඇති මේ ඊයේ පෙරේදා ඒ ස්වභාවයවල්නේ. දැන් ඉන්දියාවේ එහෙම මේ කොරෝනා හැදිලා මිනිස්සු මෙරි වැටෙන හැටි දකින්න ඇති. ඒතරී මිනිස්සෙන්ට මොකද වුනේ? එතකොට නොපෙන්නේ දැන් එයාලගේ මොකද්ද කුම්භ මේලා කියලා මේලාවකට නේ ගිහිල්ලා කියවනේ කොරෝනා හැදෙන්නේ අරව හැදෙන්නේ මේව බය වෙන්න එපා කියලා ගඟේ බහලා නෑවනේ දැන් කුම්භ මේලා කලින් තිබ්බ දැන් තමයි කුම්භ මේලා එකේ නියම මේලා ටික දැන් තමයි පටන් ගන්න තියෙන්නේ. දැන් ඉන්දියාවේ කුම්භ මේලා අපේ ලංකාවේ මොනවද තිබ්බේ? අවුරුදු මේලානේ. දැන් අවුරුදු මේලා එකේ මේලා ටික දැන් මේ ළඟදී හම්බ වෙනවා. කෑම හම්බ වෙනවා ඒකේ මේලාව. එතකොට මිනිස්සුන්ට තියෙන ওই වගේ අන්න ඒකයි. දැන් මේ මිනිස්සුගේ දෘෂ්ටි වලට අනුව කුම්භ මේලා ගියා නෑ දැන් පාර දෙකට මෙරි වැටෙනවා. දැන් දකින්න ඇතිනේ ඔබ මේ මිනි පුච්චන හැටි. දරගොඩවල හැම තැනම. දැන් අපේ මේලාව දැන් තව ටික කාලෙකින් එයි පරිස්සම් වුණේ නැත්තම් ලංකාවටත් අවුරුදු මේලා. ඒතර ලංකාවේ මිනිස්සුත් කෑවේ නෑ වගේ ඇන්දේ නෑ වගේ හිටියා. අවුරුද්දක්ම නිකන් උපන් ඇඳුමින් හිටියා වගේ. රෙදි කඩවල ගියේ මේ කොරෝනාස්සේ අපි දැක්කනේ. ඒ වගේ දැන් මේලාව පටන් ගත්තා වුණා ලංකාවේ අවුරුදු මේලා. එතකොට ඒකයි මිනිස්සුන්ගේ අර තියෙන ගොංකම් වලට ඉතින් බෙහෙත් නෑ මෙරි යයි. බලන්න මේ ඒ ඔක්කොම මිනිස්සයව හැසිරෙව්වේ ඔය නැකත්කාරයෝයි මේ ජඩ මාධ්‍යයයි. අලුසල දැන් ඉතින් අවුරුදු මේලාවල් හම්බෙනවා. දැන් ඊළඟට දැන් වෙසක් එකටත් මොකක්ද කියන්නේ? වෙසක් මේලා එහෙමනේ කියන්නේ. පොසොන් මේලා. දැන් වෙසක් එකේ සැබෑ අර්ථය දන්නේ නැහැ. දැන් වෙසක් කියලා සමහර වෙලාවල කියන වෙනසක්ලු වෙසක් කියලා කියන්නේ. ඒතර වගේ මොනවා හරි කියා අනේ මෝඩ පහේ මිනිස්සු ඉතින් අන්දවනවා. ඒස අවුරුදු මේලා එක දැන් මේ හම්බ වෙනවා. වෙසක් මේලා එකත් හම්බුනොත් ඒ වෙසක් මේලා එකත් හම්බෙයි ඉස්සරහට. මොකද මේ විදිහට යන්න ගියොත් ඉන්දියාවේ එක ලංකාවට આવොත් නම් වෙසක් මේලා නැති වෙයි. පොසොන් මේලා එතකොට කොහොමත් නැහැ. මොකද සමහරවල් මිනිස්සු නෙන්නේ මෙරළනේ. එතකොට ඒ නිසා බුද්ධිය පාවිච්චි කරන්නේ. ඒක කොච්චර කිව්වත් ඉතින් හැදෙනවා නම් ඉතින් හැදෙන්න පුළුවන්. ඉතින් දැන් කාලයක් තිස්සේම කියනවනේ. එහෙම හැදෙන්නේ නැහනේ.
ඉතින් ඒකයි. ඒකෙන් අනුතර තියෙන අහිංසකව හිටිලා ඒ මොකටවත් නැතුව අහිංසකව හිටිච්ච අයටත් හැදිලා වනේ රෝගය. දැන් එක මෝඩ පහේ කෙනෙක් හිටියොත් ඇතිනේ. දැන් සමහරුන්ට කොච්චර කියනවා මේ අපිටත් හම්බෙනවා පොඩ්ඩ අතපය හොඳට හොද ගන්න. මේ සැනිටයිසර් ටික පාවිච්චි කරන මාස්කේ ආනේ මොන මාස්ද අපිට හැදෙන්නේ නැහැ. හිතන් ඉන්නේ කළු ගල් කියලා. ඉතින් ඒ වගේ එක මෝඩ පහේ කෙනෙක් හිටියොත් අර කොච්චර අනිත් අය පරිස්සම් වුණත් අර අනිත් අහිංසකව ටික ඉවරයිනේ. ඉතින් ඒකයි. ගොංකම් කරනවා නම් Taman තනියම කරගත්තට කමක් නැහැ. අනුන් වලේ දාන්නේ නැතුව. ඒව තේරුම් ගන්න ඕනේ. මොකද ඒකෙන් දැක්කම හරි අපිටත් හරි දුකයි. මැරෙන්නේම වයසක අය. එතකොට මේ මිනිස්සු දැක්කම මේ මිනිස්සු තමන්ගේ ඒ අම්මා තාත්තා දැන් ඔබ දකින්න ඇති. තමන්ගේ අම්මා මැරිලා ඒ දරුවා තමන්ගේ අම්මගේ චිතකයේ දැල්වනවා. දැල්වල ඒ අම්මා පාවිච්චි කරපු ඒ වලලු ටික අරගෙන ඒ ළමයා කතා කරන්නේ. ඔබට වුණොත් එතකොට ආන්නේ ඒකයි සිහි කරන්නයි කියන්නේ. එතකොට සමහර ඔබ දකින්න එතනේ හොස්පිටල් වල ගිහිල්ලා එක්කෙනෙක් කියන පැය 10ක් වෙනව මම මේ මගේ අම්මව එක්කන් අම්මද තාත්තමද එක්කෙනෙක් කියනවා එක්කන් ඇවිල්ලා දරුවාද මොකද? ඒක වෛද්‍යවරයෙක් නේ ආවේ කියනවා තාම බලන්න. ඒ වෛද්‍යවරුන්ගේ වැරද්දක් නෙමෙයි ඒ තරම් රෝගීන්. ඒත් මිනිස්සුනේ මොකද දෙවිවරු නෙමෙයිනේ. මොකද අත් 12ක් නැහැනේ වෛද්‍යවරුන්ට. 12 දෙනෙක් එකපාර බලන්න. ඒතර ආන්නේ ඒකයි. ඒතර ඒත් මිනිස්සු. ඒකයි නුවණින් කටයුතු කරන්න කියලා කියන්නේ දැන්වත්. මොකද අවුරුදු මේලා ළඟයි ලංකාවට. ඊටාම ළඟදිම ලැබෙයි. පරිස්සම් වුණේ නැත්තම්. එතකොට ඔන්න අපි කතා කරගෙන හිටියේ නවසීවතකය ගැනනේ. එතකොට නවසීවතකේ එතකොට ඒ මල මිනියකට සිදුවන ආකාර 9 ගැන ඔන්න කායානුපස්සනාව විස්තර කරන්න. ඊළඟට වේදනානුපස්සනාව. වේදනානුපස්සනාවේ මොකද්ද තියෙන්නේ? එතකොට අනුපස්සනා කිව්වේ අනුව බලනවා කියන එකනේ. එතකොට විඳීමේ යථා ස්වභාවය අවබෝධ වෙන පරිදි බලනවා. නුවණින් විමසනවා. ඒතර වේදනාව කියලා කියන්නේ අපි මූලිකව දන්නවා ධර්මයේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. එතකොට සැප වේදනාවේ යථා ස්වභාවය අවබෝධ වෙන පරිදි යන නුවණින් විමසනවා. ඊට පස්සේ තින් ගැඹුරට යනවා සාමිස නිරාමිස වශයෙන්. ඒ විදිහට අන්න වේදනානුපස්සනාව ගැන නුවණින් විමසනවා. චිත්තානුපස්සනාව. චිත්ත කියලා කියම ඔබට තේරෙනවා. එතකොට සිත. මේ සිතක සිදුවෙන වෙනස් වීම ගැන අවධානයෙන් ඉන්නවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති. ඔය විදිහට චිත්තානුපස්සනාවේ යන් විස්තර කරන්නේ භාගතුන් වහන්සේ. ඒතර රාගය සිත ගැන මන අවධානයෙන් ඉන්නවා. මෙන්න සරාගී සිත දැන් හටගත්තා. එතකොට ඒ යනුවන් ඔහු කළ යුතු දේ ඊට පස්සේ කරනවා. ඒ නිදහස් වීම පිණිස ඒ සරාගී සිත දුරු වීම පිණිස. ඊට පස්සේ වීතරාගං දැන් මේ වීතරාගී සිතක්. දැන් ද්වේෂ සහිත සිතක්. දැන් ද්වේෂ රහිත සිතක්. දැන් මෝහ සහිත සිතක්. මෝහ රහිත සිතක්. දැන් සමාධිමත් සිතක්. දැන් අසමාහිත සිතක්. දැන් විසිරුණ සිතක්. දැන් තැම්පත් වුණ සිතක්. ඒ විදිහට අන්න ඔහු සිත ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් අන්න විදර්ශනාවට හිත යොමු කරනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත නාම රූපේ නිදර්ශනය කොට චිත්තානුපස්සන. ඊට පස්සේ ධම්මානුපස්සන ධර්මයන්ගේ කාරණාවන්ගේ. එතකොට විවිධ කාරණාවන් එතන විස්තර කරනවා. චතුරාර්ය සත්‍ය විදිහට බලනවා. ඊට පස්සේ ආයතන වශයෙන් විමසන්න පුළුවන්. ධම්මානුපස්සනට ඇති කාරණා මේ කියන්නේ. පංච උපාදානස්කන්ධයේ ආයුරින්. ඊට පස්සේ නීවරණ බොජ්ජංග ඔය විදිහට යන දේශනාව තුළ තියෙන ධම්මානුපස්සනාවයි. එතකොට ඔන්න මේ කියන කරුණු ටික
තමයි යන සතර සතිපට්ඨානය කියලා කතා කරන්නේ. ඒ සතර සතිපට්ඨානයන් භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් අන්න මොකක්ද සප්ත බොජ්ජංගයන් සම්පූර්ණ වෙනවා. සප්ත බොජ්ජංගයන් විවේකයේ ඇසුරු කරමින් නිරෝධය ඇසුරු කරමින් ඊට පස්සේ නිවනට නැඹුරු සිතින් යුක්තව බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් පුරුදු කිරීමෙන් විද්‍යා විමුක්ති ඵලය සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්න බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරන්න විය යුතුයි. බොජ්ජංග ධර්ම සම්පූර්ණ වීම පිණිස සතර සතිපට්ඨානයේ හැසිරිය යුතුයි. ඊළඟට අහනවා කුණ්ඩලීය බ්‍රාහ්මණයා භවත් ගෞතමයාණෙනි කවර ධර්මයක් භාවිතා කිරීමෙන්ද කවර ධර්මයක් බහුල කිරීමෙන්ද කවර ධර්මයක් ප්‍රගුණ කිරීමෙන්ද මේ සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේ. ඒකට සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්න මොකක්ද කෙනෙක් කර යුත්තේ කියන එකයි මේ අහන්නේ. සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙන්න නම් යා ඊළඟ ඊට කලින් කළ යුත්තේ. ඒ හරියට වෙඩින්න නම්. ඒ තමයි කියනවා කුණ්ඩලීය බ්‍රාහ්මණය ත්‍රිවිධ සුචරිතය භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් සතර සතිපට්ඨානය සම්පූර්ණ වන්නේය. ත්‍රිවිධ සුචරිතය. කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. කාය සුචරිතය මොකද්ද? සතුන් මැරීමෙන් වැළකී යුතුයි. සොරකමින් වැළකී යුතුයි. වැරදි කාම සේවනයෙන් වැළකී යුතුයි. කාය සුචරිතය. වචී සුචරිතය බොරුවෙන් වැළකී යුතුය. කේලමින් වැළකී යුතුය. පරුස වචනයෙන් වැළකී යුතුය. හිස් වචනයෙන් වැළකී යුතුය. වචී සුචරිතය. මනෝ සුචරිතය. අවිජ්ජාවෙන් අන්සතු දේ ගැන ආසා කිරීමෙන් වැළකී යුතුය. ඒකට සිල්පදයක් නෑ. දැන් අනිත් ඒවට සිල්පද තියෙනවා. මනසට සිල්පද සමාදන් වෙමි කියලා නෑ. එතන මනස තියෙන්නේ භාගතුන් හරි දේශනා කරන්නේ දැන් කය දැන් සතුන් මරනවා නම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකුණ වහාම ඔහු ප්‍රාණඝාතයෙන් නිදහස් කියනවා. බොරු කියන කෙනෙක් බොරුවේ වැළකුණාම අන්න ඔහු නිදහස් කියනවා. කේලම් කියන කෙනා කේලම් කීමෙන් වැළකුණාම ඔහු වචනයෙන් අන්න කේලම් කීම ඔහුගේ සංවර වෙනවා. මනස එහෙම නෙමෙයි කියනවා. මනස තියෙන්නේ ප්‍රඥාවෙන් දැක දැක දුරු කරන්නයි ඒක අකුසලය කියන. ප්‍රඥාය දිස්වා පහතබ්බා. අවිජ්ජාව, දැඩි ආසාව, ලෝභය, මසුරුකම් ඔය ඔක්කොම අවිජ්ජාව කියන වචනේ තමයි ඇති වෙන්නේ. ඒ සියල්ල අන්න Taman දැක දැක තමයි යන්න දුරු කරන්න ඕන. ඊට පස්සේ ද්වේෂය මනසෙන් වෙන්නේ. එතකොට ඒ මෙන්න දැන් ද්වේෂය හටගත්තාගේ ඒ දේවල් දැක අන්න ඒ මෛත්‍රියෙන් යුක්තව කරුණාවෙන් යුක්තව මේ දේවල් බැහැර කරන්න ඕන. ද්වේෂය කියන කරුණ. ද්වේෂය, ක්‍රෝධය, එකට එක කිරීම, ගුණමකුගම්, වෛරය, බද්ධ වෛරය ඔක්කොම එකට තියෙනවා ද්වේෂය කියන කරුණත් එක්කයි. බලසින් මුල් වෙන්නේ. ඊළඟට තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය පස්සේ ගිහිල්ලා අර වෙන්නේ කලින් කතා කරලා අපි ටිකක් අන්නේ ඒවා ඉතින් දුරු කරගන්න ඕන. ඒතර මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙන්න ඕන. කියන්නේ සම්මා දිට්ඨියක් කරා. දැන් මිත්‍යා දෘෂ්ටිය කියන කරුණු ඒ කාරණාවලුත් ඇති. ඊට අමතරව දසවස්තුක සම්මා දිට්ඨියෙන් යුක්ත වීම කියන කරුණ. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වීම කියන එක සම්මා දිට්ඨියට පැමිණීම. එතකොට ඔන්න මනසෙන් ත්‍රිවිධ සුචරිතය. ඒ ත්‍රිවිධ සුචරිතයෙන් යුතු වුණොත් ඔහුට සතර සතිපට්ඨානය පුරුදු කරගන්න ලේසි. ඒ සතර සතිපට්ඨානය පුරුදු කරනවා කියලාගෙන ඔහුගේ වැඩෙන්නේ බොජ්ජංගයි. බොජ්ජංග වැඩනවා කියන්නේ විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වුණා කියන්නේ ඔහුගේ බොජ්ජංග වැඩිලා. බොජ්ජංග වැඩිලා කියන්නේ ඔහුගේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කරලා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වඩා අවසන් කියන ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත වෙලායි කියන. මේ රහතන් වහන්සේගේ ස්වභාවය මේ දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ. ඊළඟට අහනවා භවත් ගෞතමයාණෙනි
කවර ධර්මයක් භාවිතා කිරීමෙන්ද කවර ධර්මයක් පුරුදු කිරීමෙන්ද බහුල කිරීමෙන්ද ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේ. ඔන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා කුණ්ඩලීය බ්‍රාහ්මණය ඉන්ද්‍රිය සංවරය භාවිතා කිරීමෙන් බහුල කිරීමෙන් ප්‍රගුණ කිරීමෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වන්නේය. කුමක්ද? ඉන්ද්‍රිය සංවරය. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය කියන කරුණ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. කුණ්ඩලිය ඇසින් රූපයක් දැකලා මනාප හෝ වේවා අමනාප හෝ වේවා. දැන් අපි ගත්ත මනාප අරමුණ කියමුක ඉස්සෙල්ලා මූලික කතා කරමු. ඇසින් රූපයක් දැකලා මනාප අරමුණට, ඒ කියන්නේ හිත ඇද ගන්නා මනාප අරමුණට ආසා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. නාබි නන්දති නාබි වදති. ඔහු සතුටු නොවෙයි මනාප අරමුණින්. ඒ මනාප දෙයින් මොකක්ද හටගන්නේ? රාගයනේ. ඒ හේතුවෙන් රාගය නූපදවයි. ඔහුගේ කය වෙනස් නොවී සිටියේ. ඒ කියන්නේ දැන් මනාප දෙයට අරමුණ ගියාට පස්සේ කය මුල්ලලා ක්‍රියා කරන්න ගන්නවනේ. කය මුල්ලලා ක්‍රියා කරනවා කියන්නේ මොකද්ද? එක්කෝ ප්‍රාණඝාතයේ පැත්තකට, එක්කෝ සොරකමක් පැත්තකට, එක්කෝ වැරදි කාම සේවනයක් පැත්තකට. අන්න ඒ සඳහා වෙනස් නොවී සිටියේ. එයා කය හසුරවන්නේ. සිත සිටියේ නොවේ. මේ මනාප අරමුණ පිටිපස්සේ යන සිතින් දුව. දැන් ඒ නිසා අවිජ්ජාවෙන්, ලෝභයෙන්, රාගයෙන් දැන් ඔය තියෙන ඔය කරුණ වලින් යනවන්න. ඒ පිටිපස්සේ යන මනාප අරමුණ ඔස්සේ යන ඉන්ද්‍රිය ඇසෙන් දැකපු මනාප අරමුණ ඔස්සේ අන්න කය සිත හසුරවන්නේ ඒ කෙනා. ආධ්‍යාත්මයේ මනවින් සංවර වූයේ වෙයි. දෙකනේ තමාගේ චිත්ත අභ්‍යන්තරය යන්නේ සංවර කරගන්නවා. එතන මේ කාරණාවන් දැන් ඇත්තටම වෙන මේ තිබ්බහම මේ වෙනවා, මේ තිබ්බහම මේ වෙනවා කියවල දැන් මේ කාරණාවන් සියල්ල එකට තියෙන්නේ. දැන් මෙතන ආධ්‍යාත්මයේ මනවින් පිහිටවන්න නම් රාගය එනවා කියලා දන්නගෙන අසුබේ වඩන්න ඕනේ. ධාතු මනසිකාරය පුරුදු කරන්න ඕනේ. එතකොට මේ රාගය දුරු වෙන්න අසුබය ධාතු මනසිකාරයේ වයිත මොකද? සතර සතිපට්ඨානයේ කායानुපස්සනාවටනේ. එතකොට මේ කාරණා ඔක්කොම එකිනෙකට සමානයි. එකිනෙකට සමානයි කියන්නේ එකිනෙකට සම්බන්ධයි. සමානයි නෙමෙයි සම්බන්ධයි. එතකොට ඒ තුලින් තමයි සීල ඒ සංවරය. එතකොට මෙතනදී තේරෙනවා හොඳට ඉන්ද්‍රිය සංවරය කියන කරුණ තුල යම් කිසි කෙනෙක් හිටියොත් ඒකාන්තයෙන් මේ සීල කරුණු සාක්ෂාත් කර ගැනීම හැකියාව උහුට තියෙනවා. දැන් බලන්න ඔබ අහලා ඇති දැන් එක කතාවක් ඔන්න හිත දියුණු කරානේ අර හාමුදුර කෙනෙක් හිටිය අහසින් යන්න පුළුවන්. දැන් මේ අහසින් යනවා මේ ස්වාමීන් වහන්සේ. ඒ අහසින් යන්න හිත දියුණු කරා කියන්නේ මේ අපි වගේ විනාඩි 5ක් භාවනා කරලා අහසින් යන්න පුළුවන්ද? බෑනේ. ඒක හතරවෙනි ධ්‍යානෙ ඉක්මවා ගිහිල්ලා හොඳට හිත කර්මන්නේ කරලා ඍජු කරලා ඊට පස්සේ ඕන විදිහට හිත හසුරවලානේ 이르දි දියුණු කරන 이르දි විශේෂ නැති වෙන්නේ. ඉර්ධි පාදයන් වඩලා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධි පාදයන් වැඩි වීම හේතු වෙන්නේ ඉර්ධි ඇති කරගැනීමේ කියාව තියෙන්නේ. එතකොට එහෙම කෙනෙක්. එතකොට මේ මගපර ලබලා එහෙම කතාවක් නෙමෙයි. එතකොට ඒ ඉර්ධියෙන් යුතුව ඒ දියුණු කරපු උතුමන් වහන්සේ දැන් අහසින් වඩිනවා. යනකොට කැලේ ඇතුලේ අන්න ගෑනු ටිකක් මොකද සින්දු කිය කෙල්ලු ටිකක් දරකට කඩ ඉන්නවා. ආසින්ගෙන හාඳුරුව මේක දැක්කා. දැන් එතනදී අසංවර වුණේ ඇසත් අසංවර වුණා දැක්කා. ඊට පස්සේ කනත් අසංවර වුණා කනයි ශබ්ද එකතු වුණා. දැන් ඒකයි මේ සිතක තියෙන දියුණුව කියලා කියන්නේ. දැන් අපේ ජීවිතේ අපි බැලුවොත් එහෙම දැන් අපේ ජීවිතේත් අපිට වැරදිද දැන් අපි හොඳට බැලුවා අපි තරහින් කාට හරි බැනලා නම් රාගයෙන් යුක්තව කටයුතු කරලා නම් ඊට පස්සේ ද්වේෂයෙන් යුක්තව කටයුතු කරලා නම්
පලි ගැනීමකින් ඊර්ෂ්‍යාවකින් යුක්ත හොඳට කටයුතු කරලා නම් ඒ තැනක් ගැන අපි විච්ච දේ ගැන නිස්කලංකව කල්පනා කරොත් ධර්මානුකූලව හොඳට බැලුවොත් ඇස මුල් කරගෙන හරි කන හරි නාසය දිවකය මනස මුල් කරගෙන ඉන්ද්‍රිය අසංවර වීමක් නේ හොඳට වෙලා තියෙන්නේ. ඒ අසංවර වීම අපිට හරියට තේරුම් නැති එක නෙවෙලා තියෙන්නේ. මේ ඇස තිබුණා, එහෙම නැත්නම් මේ කන තිබුණා. ඒත් පිටරසම ඇසයි රූපේ එකතු වුණා. එතනදී ඊට පස්සේ ඇසී විඥානය හටගත්තා. ඇසයි විඥානයයි ඊට පස්සේ ඇසයි රූපය ඇසී විඥානයක කරුණු තුنين ස්පර්ශය හටගත්තේ. ඒ ස්පර්ශයෙන් වින්දා. ඒ විඳින දේ හඳුනාගත්තා. හඳුනාගත් දේ ජන චේතනා පහළ වුණා. ඒතරණු ආසා කළා. ඒ නිසා මට මෙහෙම වුණා. ඒකනේ ධර්මානුකූලව තියෙන අපි කල්පනා කරොත් ඒකනේ ඇත්තටම වෙලා තියෙන්නේ පිටිපස්සේ. දැන් අපිට වෙන්නෙම නැත්තේ ඔය කල්පනාව කියන එකනේ. ඕක තමයි දිනු කරගන්න ඕනේ. කල්පනා වෙන්නේ නැතිම ටික. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ ඇස අනිත්‍ය, ඒ රූපය අනිත්‍ය, ඇස රූපය එකතු වීම විඥානය අනිත්‍ය. ඒ විඥානේ මායාවක් කිව්වේ. ඒ මායාවෙන් හද මායාකාරයක ස්වභාවය මොකද්ද? මැජික් කාර්යයක හද පේනන පරවියෝ ගන්නවා, හාව ගන්නවා, ඒව වෙන්නවා, මේව දානවා, බ්ලේඩ් තල ගෙලිනවා, කඩු ගන්නවා. දැකලා තියෙන මැජික්. ඒතර දකින්න එකට මොකද වෙන්නේ? හාව ගන්නකොට ආස් දෙක ලොක් කරගෙන ආඩී අපේ මෙන්න තොප්පිය තුලින් හාව බහිනවා කියයි. මේ ෂර්ට් එක අසින් ගිරව් ගන්නවා කියයි. ඒතර අපි දකින්න අර මැජික් කාර්යයක ස්වභාවයට වගේනේ අපි අහුවෙවි ඉන්නේ. අපිට මැජික් එක බලන්න අපිට තේරෙන්නේ නැහැ ඇත්තට මේ මැජික් එකක්ද බලන්නේ කියලා. ඒකට විඥානී මායාව කියවේ ඒකයි. මායාකාරය වගේ කියවේ ඒකයි. ඇසයි රූපේ එකතු වෙනකොට අන්න මායාව. අපිට මායාව කියන එක තේරෙන්නේ නැහැ. ඒකනේ ඉන්ද්‍රිය අසංවරය කියන්නේ. මේ මායාව කොටයි හසු වෙන්නේ කියන එක. කනයි ශබ්ද එකතු වීමේ මායාවක් විඥානය කියවේ ඒකයි. නාසයේ ගඳ සුවඳ එකතු වෙනකොට මේ මායාව. ඒකටමනේ නැවත දැන් අපි එකම දැන් හිතන්නකෝ හරි ඒ රූපේ දැකලා හරි ඉවර වෙනවා නම් හරි එකපාර ඉවර වුණා කියලා හරි ඉවරයි කියමුකෝ. දැන් එහෙම කතාවක් නෙවෙයි. එකම රූපෙට කී පාරක් ආස කර ඉන්නවද? එකම ශබ්දයට එකම ගඳ සුවඳ. දැන් අපි හිතන්නකෝ අපි හිතන්න කෙනෙක් ඔන්න ළමයෙක් ඉන්නවා. අපි හිතමු බොඩි ස්ප්‍රේ එකක් පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ ඔන්නේ ඒ පාවිච්චි කරනවා. දැන් ඒ සුවඳට අපි කියමු මේ වැරද්ද නෙමෙයි මම කියන්නේ. දැන් අපිට උදාහරණයක් මම කියන්නේ තේරුම් ගන්න. ඊපස්සේ ඒක ඉවරුණාට පස්සේ ඒ සුවඳම ආයේ ඊට පස්සේ ඒකට වඩා ඉහළ එකක් තිබුණොත් ඒකට ආයෙ එනවනේ. දැන් ඔහොම දේවල් නෙමෙයි අපිට වෙන්නේ. මේ සරලව තේරුම් ගන්න. දැන් රාගික පැත්තෙන් ගත්තොත් ඒත් එහෙමනේ. ද්වේෂයේ පැත්තෙන් ගත්තත් ඒත් එහෙමනේ. ඒකට ඒකනේ ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කළේ පින්වත්නි. සිත දමනය කිරීමයි යහපත් කියලා. සිතේ දමනයක් නැති එකනේ ඒකට අපිට හේතුව. රාගයෙන් අහුවෙලා අපි යන්න නම්, ද්වේෂයෙන් අහුවෙලා අපි යනවා නම්, ක්‍රෝධයෙන් අපි අහුවෙලා යනවා නම්, ඊර්ෂ්‍යාවෙන් අහුවෙලා අපි යනවා නම්, කේලමොස්සේ අපි යනවා නම්, ගුණමකුකමෙන් අනුන්ගේ ගුණමකකවක දොඩෝ ඉන්නවා නම්, ඒ ඔක්කොම තුල ඒ හිස් චරිතයේ ස්වභාවයනේ පේන්නේ. හිත දමන්නේ නැති මහ බොල් පෙන්ද චරිතයක් කියලා නේකින් පේන්නේ. අන්න පෙන්දගේ ස්වභාවය. එතකොට යම බොල් චරිතයක්. එතකොට සිත දමන්නේ නම් ඒ විසීමෙන් අන්න හිත දමනය කරන දේ. ඒ මෛත්‍රියෙන්, ඒ කරුණාවෙන්, ඒ උපේක්ෂාවෙන්, ඒ විරාගී භවෙන් අන්න සිත දමනයයි. අන්න ඍජු චරිතය. එතකොට ඉන්ද්‍රිය සංවරයක් එක්ක ගුණධර්මයක් යමක සිතන රටාවකුත් එක්ක යන ක්‍රියාවලියනේ තියෙන්නේ. ඒතර මෙන්න හොඳට තේරෙන දැන් ඒ ක්‍රියාවලිය තුල තියෙන්නේ අර විඥානයේ මායාවට හසු වී ඒක හොඳයි කීක ගිහිල්ලානේ. තව විදිහක සංඥාවෙන් විදිහට ගත්තොත් සංඥාව පැත්තෙන් කතා කරද්දී විඥානයේ පැත්තෙන් ගත්තොත් මායාවක්නේ. ඊට පස්සේ ඔන්න ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා ස්පර්ශය. ස්පර්ශයෙන් මොකද විඳින දේ හඳුනා ගන්නවා කියනවා.
හඳුනා ගන්න දෙයට හඳුනාවට මොකද්ද ශාස්ත්‍රඥ වහන්සේ කිව්වේ? ඒකට කියන සංඥාවනේ. සංඥාවට උපමාව මොකද්ද? මිරිඟුවනේ. ඇසෙන් රූපේ නම් වූ මිරිඟුව පිටිපස්සේ දුවන මිරිඟුවේ ස්වභාවය කොහොමද? ඈත බලනකොට වතුර වගේ පේනවනේ. එතකොට ඒ වගේනේ අපි ඇසෙන් ගන්න රූප සංඥාව. කියන මගේ අහන ඔබ දැන් මේ අපි දුවන්නේ මිරිඟු පස්සේනේ. මිරිඟු පස්සේ දුව නැහැනේ. කවදාවත් සාර්ථකත්වයක් නැත්තේ ඒකනේ අපේ ජීවිතවල. ඉතින් මිරිඟුවේ පස්සේ දිව්වා කියලා කවද්ද වතුර බොන්නේ ඒකනේ. වතුරක් නෑ නේතන. ඒකනේ සාර්ථකත්වයක් නෑ කියන්නේ. බොරු කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ කනෙන් ශබ්දය අහලා ඒ ශබ්ද සංඥාව පස්සේ සංඥා වෙන මිරිඟුවයි. මම කියප එක නෙමෙයිනේ. මම කියන එක්කුත් නෙමෙයිනේ. ඒ දේ දේශනා කළේ අපට අප සරණ ගියා වූ ශාස්ත්‍ර වූ ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඥා වෙන මිරිඟුවකී කියලා උපමාවෙන් දේශනා කළේ කජ්ජනී සූත්‍රය. ඊට පස්සේ නාසයට දැනෙන ගන්ධ සුවඳෙන් ඒ ගන්ධ සංඥාව මිරිඟුවක්. ඒ මිරිඟුව පස්සේ දුවද විදිහ නැහැ කිය ඉන්නවා. ලැබියන් කියලා ඊට පස්සේ පොල් ගහනවා, පළතුරු වට්ටි දෙනවා. ඉතින් ලැබෙන්නේ නැහැනේ මිරිඟුවකට. සම්පූර්ණයෙන් අපි හොඳට කල්පනා කරොත් මිරිඟුවෙන් වතුර ලැබේවා කියලා පොල් ගහනවා. මිරිඟුවෙන් වතුර ලැබේවා කියලා පළතුරු වට්ටියක් දෙනවා. මිරිඟුවෙන් වතුර ලැබේවා කියලා මේ මොකද්ද වෙලාවට වැඩ කරනවා. දේවතාවුන් වහන්සේ අදිනවා මිරිඟුවෙන් වතුර ලැබේවා කියලා. දෙයියන්ට තිනයන කාරණානේ. ඉතින් කවද්ද මිරිඟුවෙන් වතුර ලැබෙන්නේ? ඉතින් ඒ වගේ වැඩනේ අපි කරන්නේ. ඒ වගේ දෙයන්නේ. ඊට පස්සේ කයට දැනෙන ඊට පස්සේ දිවට දැනෙන රස සංඥාව. රස සංඥාව වෙන මිරිඟුවයි. ඒකනේ ශාස්ත්‍රඥයන් සිහි කරන්න කියලා ඒකනේ උපමාවෙනුත් නුවණැත් අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ ඒකනේ. අද නම් එහෙමයි නෑ ඉතින්. ඒ කාලේ. ඊට පස්සේ කයට දැනෙන පහස පොට්ටබ්බ සංඥාව. අපගේ ශාස්ත්‍රඥයන් ඒකනේ දේශනා කරේ මිරිඟුවක් කියලා. ඒ පොට්ටබ්බ සංඥාවරනේ පුද්ගලයා යහුවේ යන්නේ. ඒ මිරිඟුව සොයසයාන යන්නේ. ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? හති වැටිලාම මැරිලා යන්නේ. ඒ මිරිඟුව පස්සේ දුවන මුවාට වෙන කතාව හරි ලස්සනට භාග්‍යතුන් හිතන දේශනා කරන්නේ. මුවාට තේරෙන්නේ නැහැනේ ඒක මිරිඟුවක් කියලා. ඒ සතාට හිතෙන්නේ තිරිසනාට හිතෙන්නේ වතුර තියෙනවා කියලා. ඉතින් ඌ එතෙන්ට දුවනකොට උට පේන්නේ මොකද්ද? තව ඈතට තියෙනවා. ඉතින් අනේ අර හතා තව දුවනවා. අපි වගේම තමයි. මනසින් බලන්න මනසේ අරමුණු එකතු වෙලා විඥානේ මායාවට එක්ක ඒ පැත්තෙන් කතා කරලා මායාවක් ඔස්සේ යවෙනවා. එහෙම නැත්නම් ස්පර්ශයෙන් අන්නේ මනෝ සංචේතනවන්න. ඊට පස්සේ මනසේ ඇතිවෙන සංඥාව ධම්ම සංඥා. ඒ සංඥාව කිව්වේ මිරිඟුවයි. ඉතින් මේ සංඥාවන් පස්සේ නේද දුවන්නේ. ගියක් හදා ගන්නවා කියනවා, අරක ගන්නම් කියනවා, මේක ගන්නම් කියනවා, අර නෝන ගන්නම් කියනවා, මෙහෙන් ගන්නම් කියනවා. ඉතින් ඊට පස්සේ නහයෙන් අඩනවා. ආයෙ ටිකක් ඔන්න හොඳින් ඉන්නවා, ආයෙ නහයෙන් අඩනවා. ඒ අපේ ජීවිතවල වෙන දේ. මේ සසරේ වෙන කතන්දරේ. මෙච්චර කාලයක් ඔබත් මමත් සසරේ ආවේ. ඔබත් මමත් හෙටත් සසරේ යන්නේ තව. මේ විඥානයේ මායාවට හසු වීමෙන්මයි. මේ සංඥාවේ තියෙන මිරිඟුව නම් වූ ස්වභාවයට හසු වෙවි යා නිසාමයි. උන සත්‍ය. මේ ඉන්ද්‍රිය දමනයේ නැති ආදීනවය. ඊට පස්සේ විඳින දේ හඳුනා ගන්නවා. හඳුනාගත් දේ තනෝ චේතනා පහළ කරනවා. ඊට පස්සේ චේතනාව සංස්කාරය. ඒ චේතනාවනේ අපි ඊට පස්සේ ඒකාන්තයි දැන් මේ මගේ ඉලක්කයක් තියෙනවා මහ ලොකුවටත් කියනවා මම මෙහෙම කරනවා මෙහෙම යනවා ඉස්සරහට මෙහෙම වෙනවා. ඒක ලොකුවට දැන් අපි කියනවනේ ඒක. ගයක් වුණත් ප්ලෑන් එකක් ඇඳපු විදිහට ගේ හදන්න පුළුවන්ද බලන්න. වෙනස් වෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක්වත්. වෙනස් වෙනවනේ.
දැන් අපි කියන අපිට මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා මම දැන් මෙහෙම හදාගෙන තියෙන්නේ. මහලොකුට කියනවා. ඒ චේතනාවේ මොකක් වගේද සලාසුණා දේශනා කළේ? හරියට කෙහෙල් ගහක අරටු හොයනවා වගේ. අපි කෙහෙල් ගස්වල අරටු හොයන අය. ඔන්න අපේ ස්වභාවය. මේ රස්සාව හොඳ නැත්තම් ඒ රස්සාවට යනවා. ඒ හොඳ නැත්තම් මෙහෙ යනවා. ඒ හැමතැනම ගිහිල්ලා මොකද කරන්නේ? කෙහෙල් පොතු අරටු කෙහෙල් ගහේ අරටු හොය ඉන්න මෙතන හරියයි. මේ දැන් අරටුව හම්බෙයි කියලා ඔන්න එක පොත්තක් ගලවනවා. ඉතින් හම්බෙන්නේ නැහැ නේ කොච්චර කෙලෙකුවත්. ඇයි? කෙසෙල් ගසේ ස්වභාවය කුමක්ද? අරටු නැති ගසකි. ඔය චේතනාව කියන්නේ යන්නේ ඒකයි. අරටු නැති ගසක්. අරටු නැති කෙහෙල් ගසේ කොච්චර හෙව්වත් අරටුව හම්බෙන්නේ නැහැ නේ වගේනේ. අර විභාගෙලි ලෙහෙ යනවා කියන ඊශ්‍රායල් යනවා කියනවා හයිප්‍රස් යනවා කියනවා ඩුබායි යනවා කියනවා බහරයින් යනවා කියනවා ඒ හොඳ නැහැ ඇමරිකාව යනවා කියනවා ඊට පස්සේ ගියාට පස්සේ ඇමරිකාවට බයිනවා ඇමරිකාවේ ඉන්නකොට ඕස්ට්‍රේලියාව හොඳයි කියලා ඔන්න හිතනවා ඒ ඕස්ට්‍රේලියාවට යනවා ඊට පස්සේ නෑ නේ අපරාධය ඇමරිකාවෙන් ආවේ ඕස්ට්‍රේලියාවට බයිනවා ඔය වගේ නේද අපේ ජීවිත ඉතින් ඕකනේ තියෙන්නේ මෙන්න ඇයි මේ අපි තුල අභ්‍යන්තර ධමනියක් නැති එකයි ඒ මායාවට ඒ මිරිඟුවට ඒ අරටුවක් නැති අරටුවක් නැති හරසුන් දෙයක් නේ. එතකොට දැන් ඇත්තටම මොලේ තියෙන කෙනෙක් බලාගෙන හිටියොත් එහෙම දැන් කිව්වොත් එහෙම මොකක්ද ඔන්න කෙහෙල් ගහක් අරන් ඉන්නවා අපි. කෙහෙල් ගහක් අරගෙන ඔන්න පොතු ගලව කියන මොලේ තියෙන මිනිස්සෙක් කෙනා මොකද්ද පුතේ කරන්නේ කියලා. මේක මේ අරටුව හොයනවා කිව්වොත් අර මිනිස්සු පිස්සෙක් කියලා හිනා වෙලා යනව නේද? ඒකයි අපි පිස්සු කරන වැඩ ඒකයි සබ්බේ සත්තා උම්මත්තකා කියන්නේ. මිනිස්සු උමතුයි. ඇසට පෙනෙන රූපේ උමතුයි. ඔබ මම හැමෝම කනට ඇසෙන ශබ්දයෙන් උමතුයි. නාසයට දැනෙන ගඳ සුවඳින් උමතුයි. දිවට දැනෙන රසයෙන් උමතුයි. කයට දැනෙන පහසින් උමතුයි. මානසට සිතන අරමුණු වලින් උමතුයි. ඒකයි ඒ උමුතු භවෙන් නිදහස් වෙන්නයි බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන ටික ඔය එකපාරක් ගත්ත ගමන් මේ රහත් වෙනව නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම දේශනා කළේ සම්මා දිට්ඨියට පැමිණෙන්න කියන කරුණයි. ඒ කියන්නේ සෝවාන් භූමියයි. වාග්තුන ඉස්සරලාම දේශනා කරන මේකයි ශ්‍රාවකයා මුලින්ම සෝවාන් භූමියට පැමිණෙන්න ඕන. ලෝකාමිසේ අතහරින්න කලින් ඒ ශ්‍රාවකින් වහන්සේ පුරුදු වෙන්න ඕන කියනවා හිස ගිදින් ගත්ත කෙනේ උපමාවෙන් තියෙන එකනේ. ඒ ගින්න නිවන්න වෙහෙස ගන්නවට වඩා ඉක්මනින් රහත් වෙන්න කියලා නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සම්මා දිට්ඨියට පැමිණෙන්න. තමන්ගේ වස්ත්‍රයට ගිනි අරගෙන ඉන්නවා ඊට වඩා ඉක්මනින් ඒ ගිනි නිමනට ඉක්මනින් සම්මා දිට්ඨියට පැමිණෙන්න. මොකද සම්මා දිට්ඨියට පැමිණුනොත් ඒ පැමිණීම පිණිස උත්සාහ කරනවන ඒ උත්සාහ කරන්න ඉතින් දැන් මේ කාරණාව. ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතිපට්ඨානේ පුරුදු කිරීම. ගිහි පැවිදිව මොන රස්සාව කරගෙන හිටියත් එයාට මේ කරුණු කාරණා පුරුදු කරන්න පුළුවන් නේ. මොකද මෛත්‍රියෙන් වාසය කරන්න ටික හරි පුරුදු වෙන්න පුළුවන්. මොකද මනුස්සයට අද ඌමනාවක් නැති එකනේ තියෙන්නේ. මට වෙලාව නැහැ, අරක නැහැ, මේක නැහැ කියන්නේ. බොරුනේ. මේ රස්සාවේ මෙච්චර වැඩ තියෙනවා, මට කම්පැනි මෙච්චර වැඩ තියෙනවා කියන කෙනෙකුට භාවනා කරන්න විනාඩි 5ක් කිව්වොත් අනේ වෙලාවක් නැහැ. අර හිරි දෙනවා, මෙහෙරි දෙනවා, කොන්ද දෙනවා, බඩරි දෙනවා කියනවා. ඒ කියන කෙනාටම මේ භාවනා කතාවක් මුකුත් නැතුව කිව්වොත් එහෙම ඔයාලට කෝටි 10කුත් දීලා ඊට පස්සේ ඒ ලොකු රටවල් වලට යන්න හොඳ ටිකට්ුත් තරන් දීලා හොඳ හෝටලුත් තරන් දීලා මේ අනේ පොඩ්ඩක් ගිහිල්ලා එන්න කිව්වොත් එතකොට කොඳු කැක්කුම් අර කැක්කුම් මොකක්වත් නැහැනේ. බිසි ඒවා මොකුත් නැහැ ලස්සනට යනවා. ගෑනු දරුවොත් තරන් ඒ අනේ මට හදලා දෙන්න මගේ නෝනත් තරන් යන්න chance එකක් ඒ ප්ලීස් කියයි. ඒකයි අද මිනිස්සුන්ට මේ මහා පෙඳිමින් ඒ කියන්නේ අන්නේ ඒකයි මේ ඌමනාවක් නැහැ. කැපවීමක් නැහැ. විනාඩි 5ක් කැප වෙන්න කිව්වත් බෑ කියනෝනේ සමහර. ඉතින් ඒකයි.
ඉතින් ඒ නිසායි මේ ධර්මය ටික ටික හරි පුරුදු කරන්න ඕනේ. ඒතකොට සම්මාදිට්ඨියට යම් කිසි කෙනෙක්පත් වුණොත් සෝවාන් වුණොත් අන්න නියතෝ සම්බෝධි පරායන. ඒකාන්ත නියතෝ සම්බෝධි පරායන කියන වචනේ තේරෙතොත් ඒකාන්තයෙන්ම සසර දුක හෝ අවසන් කරන අවබෝධය කරා යනවා කියන එකයි. එතකොට මේ උතුමන් වහන්සේ සතිපට්ඨානෙ ප්‍රගුණ කරමින් බොජ්ජංග ධර්මයන් පරිපූර්ණ කරලා විද්‍යාව මුක්ති සාක්ෂාත් කරනවා කියන කරුණයි. ඒතර මේ අද අපි කතා කළේ මේ කුණ්ඩලීය සූත්‍රය. ඒතර මේ තමයි මේ සූත්‍රයේ අවසානයි ඔච්චරයි. ඒතර විද්‍යාව විමුක්ති ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය දමනය කළොත් අන්න ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් සතර සතිපට්ඨානය දියුණු වෙනවා. සතර සතිපට්ඨානය පුරුදු වීමෙන් බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ වෙනවා. බොජ්ජංග ධර්ම සම්පූර්ණත්වය කියලා කියන්නේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වෙනවා. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස බොජ්ජංග ධර්ම සම්පූර්ණ විය යුතුයි. බොජ්ජංග ධර්ම සම්පූර්ණ සතර සතිපට්ඨානය පුරුදු කළ යුතුයි. සතර සතිපට්ඨානය හොඳින් මනාකොට වැඩිම පිණිස ත්‍රිවිධ සුචරිතයෙන් විය යුතුයි. ත්‍රිවිධ සුචරිතය මනාකොට සම්පූර්ණ වැඩිම පිණිස අන්න ඉන්ද්‍රිය දමනයේ උපකාර වෙනවා. ඒතර ඔය කරුණු ටික තමයි කුණ්ඩලීය සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ කුණ්ඩලීය සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකාය 5 කියන පොත් වහන්සේගේ බොජ්ජංග සංයුත්තයට තමයි කුණ්ඩලීය සූත්‍රය අයිති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කියපු කරුණු වලට අනුව මූලිකවම ප්‍රධාන වශයෙන් අපි හැමදෙනාට ඔබ අප හැමදෙනාට ඉන්ද්‍රිය දමනයෙන් වාසය කරමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබා ගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අද දවසේත් සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් ඒ භාගවත් මුනිදුන්ගේ සත්‍යවාදී දහම් පරයයක් අහන්න ලැබුණා. ජීවිතයේ ඇත්තටම ගැඹුර යථාර්ථය මේ දහම් පදවල අන්තර්ගතයි. ඒ නිසා අවුලෙන් අවුලට යන චරිත නොවි සීලය නුවණ ප්‍රඥාව දියුණු කර ගනිමින් ඒ භගවත් මුනිදුන් වදාළ උතුම් වූ නිවීමෙන් සැනසෙන්නේ කෙසේද කියන එකයි භාග්‍යතුන් වහන්සේ ඒ වගේම අද දවසේ පින්වත් ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කර දුන්නේ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ වදාළේ සීලේ පතිට්ඨාය ඤරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විදටි චට. අවුල ලිහන්නට නම් භගවත් මුනිදුන්ගේ උතුම් වූ දහම් පද ඉගෙන ගනිමින් ඒ වචනයෙන් පුරුදු කළ යුතුයි. අද දවසේත් සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා දහවල ධර්ම දේශනය සඳහා දායකත්වයේ කළේ මිය පරලෝකීය ඩී.බී. ධර්මසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දයා සෝමසිංහ මෑණියන් සහ වත්සලා ධර්මසිරි, රන්සරා ධර්මසිරි, ශශිකලා ධර්මසිරි, තිලින ඔලගම, ප්‍රසාද් කුමාරසිංහ සහ යසස් පෙරේරා යන කලන මිතුරු දූ ගැල විසින්. ඉතින් අද දවසේත් ඒ උතුම් වූ දහම් පරයයන් අපේ සිතට ගනිමින් මීළඟට අපට තිබෙන්නේ උතුම් වූ භාවනාමය වැඩසටහන. පුංචි විරාමයකින් පසුව නැවත භාවනාමය වැඩසටහන සමගින් අපි සහසම්බන්ධ වෙමු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.